වෙබ් බ්‍රවුසර් එක ගැන කතා කරා. ඊට පස්සේ අපි www ගැන කතා කරා. එතකොට ඔයාලට මම පැහැදිලිව කිව්වා මේ අන්තර්ජාලය සහ නැත්නම් ඉන්ටර්නෙට් එකයි www කියලා කියන්නේ එකක් නෙමේ දෙකක්. ඒ කියන්නේ අන්තර්ජාලය කියන විශාල රවුම මැද්දේ තමයි මේ www කියන කෙනා ඉන්නේ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ අන්තර්ජාලය සමානයි www කියලා. ඒක වැරදි මතයක්. හරිද? එතකොට ඊට පස්සේ අන්තර්ජාලයේ සේවාවන් ගැනනේ අපි කතා කරේ. අන්තර්ජාලයේ සේවාවන් යටතේ අන්තර්ජාලයේ සේවාවන් යටතේ අපි ඉස්සෙල්ලාම www ගැන කතා කරා. ඒ ගැන අපි නිර්වචනයකුත් ලිව්වා. ඊට පස්සේ අද අපි කතා කරනවා පුතේ ඔයාලට මතකද අපි ප්‍රශ්න පත්‍ර පන්තියේ කතා කරා පේපර් ක්ලාස් එක තුල අපි කතා කරා අන්තර්ජාලයෙන් විශාල ප්‍රමාණයේ ගොනු හුවමාරු කිරීමේදී භාවිතා වෙන නියමාවලිය කියලා පේපර් ක්ලාස් එකේ කතා කරේ. පේපර් ක්ලාස් එකට ආවනම් ඔයාලා ඒක දන්නවා. මොකද්ද? FTP File Transfer Protocol. File Transfer Protocol. ගොනු හුවමාරු නියමාවලිය. අපි දැන් කතා කරන්න යන්නේ මේ FTP කියන කෙනා ගැන. මෙයා ගැන මම පේපර් ක්ලාස් එකේ සාකච්ඡා කරා. පේපර් ක්ලාස් එකට ආවනම් ඒක දන්නවා. ආවේ නැත්නම් මෙසේජ් එකක් දාන්න එකේ link එක නැවත සැරයක් දාන්නම්. දාගන්න එන මාතෘකාව ගොනු හුවමාරු නියමාවලිය File Transfer Protocol. මෙන්න මෙයා. ගොනු හුවමාරු නියමාවලිය File Transfer Protocol. ගොනු හුවමාරු නියමාවලිය File Transfer Protocol. ඔයාලට මතකද මම ගිය සතියේ අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් ගැන කියලා දුන්නා. ඒ කියන්නේ අපි අන්තර්ජාලයේ පරිගණකයක තියෙන දෙයක් අපේ පරිගණකයට ගන්නව නම් පුතේ ඩවුන්ලෝඩ්. සර්වර් එකකින් ක්ලයන්ට් එක ගන්නව නම් ඩවුන්ලෝඩ්. ක්ලයන්ට් ගෙන් සර්වර්ට ගන්නව නම් අපේ පරිගණකයේ තියෙන දෙයක් අන්තර්ජාලයේ පරිගණකයට යවනවා නම් අප්ලෝඩ්. එතකොට මේ අන්තර්ජාලය තුල ඩවුන්ලෝඩ් සහ අප්ලෝඩ් කියන මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ FTP හරහා. File Transfer Protocol කියන එක හරහා. File Transfer Protocol. ලියන්න පුතේ දරුවක් දාලා අන්තර්ජාලයේදී විශාල ප්‍රමාණයේ ගොනු ගැන ෆයිල් අන්තර්ජාලයේදී විශාල ප්‍රමාණයේ ගොනු ගැන ෆයිල් විශාල ප්‍රමාණයේ ගොනු පරිගණක අතර හුවමාරු කිරීම සඳහා විශාල ප්‍රමාණයේ ගොනු පරිගණක අතර හුවමාරු කිරීම සඳහා විශාල ප්‍රමාණයේ ගොනු හුවමාරු කිරීම සඳහා ගොනු හුවමාරු නියමාවලිය භාවිතා කරයි. FTP භාවිතා කරයි. මෙන්න මේව දාගන්න. කටුවට දාගන්න. මෙන්න මේ රූපේ කටුවට දාගන්න. සේවාලාභී. ඒ කියන්නේ මෙන්න ඉන්නවා client. මෙන්න ඉන්නවා server.
සරලව කිව්වොත් ඩවුන්ලෝඩ් සහ අප්ලෝඩ් කියන දෙක කරන්න මේ ගොනු හුවමාරු නියමාවලිය. මේකේ තේරුම් ගන්න දෙයක් නැහැ. මතක තබා ගැනීමක් තමයි තියෙන්නේ. කම්පියුටර් දෙකක් දාන්න, එකක් සර්වර් අනික ක්ලයන්ට්. මේ දෙන්නම දත්ත හුවමාරු කරගන්නවා. ඒ කියන්නේ අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ්. අන්තර්ජාලයට යනවා කියන පුතේ ඩවුන්ලෝඩ් විතරක්ම නෙමේ අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් කියන දෙකම සිද්ධ වෙනවා මේ අන්තර්ජාලය තුලදී. ඊගාවට අපි කතා කරනවා FTP වලින් පස්සේ අපි කතා කරනවා දුරස්ත පිවිසුම කියන එක. ඒ කියන්නේ දැන් ඔයාලගේ Zoom meeting එකෙත් ඔයාලට පෙන්නනවා පුතේ මේ remote control කියලා බටන් එකක් පෙන්නනවා ඇති. remote control හරි remote access හරි. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඔතන සිට මගේ පරිගණකය control කරන්න. ඒතර remote access කියලා එකක් ඇතිව සමහර ළමයි එහෙම request එනවා වෙලාවකට. හරිද? ඒ කියන්නේ අපිට පුළුවන් දුර තැනක ඉඳන් දැන් ඔය team viewer කියලා software එකක් තියෙනවා අන්න ඒ වගේ පුතේ. ඒ software හරහා පුළුවන් දුර සිට අපි තවත් පරිගණකයකට කෙනෙක් වෙලා ඒ පරිගණකයේ software install කරන්න පුළුවන්. දෝෂයක් තියෙනවා නම් निराකරණය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයාගේ ඥාතියෙක් ඉන්නවා පිටරට. ඔයා ඉන්නේ ලංකාවේ. එතකොට එයාට මොනවා හරි software එකක් දාගන්න තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් එයාට Zoom එකක් හදාගන්න තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් WhatsApp එකක් setup කරගන්න තේරෙන්නේ නැහැ. හරි සරලයි පුතේ. ඔයාට පුළුවන් මොකක්ද? ඒක team viewer නැත්නම් මේ Zoom වගේ app එකක් කරා මොකද්ද? දුරස්තව පිවිසෙන්න remotely access කරන්න පුළුවන් මේ පරිගණකය. එහෙම කරලා ඒ පරිගණකයේ තුලට ප්‍රවිෂ්ඨ වෙලා ඔයාට පුළුවන් ඒ පරිගණකයේ අදාළ කාර්යය කරලා දෙන්න. එතකොට පුතේ මේ දුරස්ත පිවිසුමේ එක් නරක පැත්තක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙයා. පරිශීලකයාගේ අනුගමනකින් තොරව දත්ත සොරා ගන්න. ඒ කියන්නේ හැකින් කියලා කියන්නේ හැක් කරනවා කියලා කියන්නේ අන්න ඒක මේ දුරස්ත පිවිසුමේ අහිතකර පැත්තක්. අපි දැන් ඊගාට කතා කරනවා remote access දුරස්ත පිවිසුම. remote access දුරස්ත පිවිසුම. team viewer කියලා තියෙනවා. team viewer software එක. ඊට පස්සේ මේ Zoom එකෙන් පුළුවන් දුරස්ත පිවිසුම remote access දුරස්ත පිවිසුම remote access දුරස්ත පිවිසුම remote access or team viewer software ගොඩක් තියෙනවා වගේ. දුරස්ත පිවිසුම remote access
ලියන්න පුතේ තරුවක් දාලා අන්තර්ජාලයේ තිබෙන පරිගණකයක් 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 දුරස්තව සිට අන්තර්ජාලයේ තිබෙන පරිගණකයක් දුරස්තව සිට අන්තර්ජාලයේ තිබෙන පරිගණකයක් දුරස්තව සිට පාලනය සහ දුරස්තව සිට පාලනය සහ දුරස්තව සිට පාලනය සහ හැසිරවීම දුරස්තව සිට පාලනය සහ හැසිරවීම මෙහිදී සිදුවේ හැසිරවීම මෙහිදී සිදුවේ වෙනම තරුවක් දාන්න ලියමු පුතේ මෙමගින් පරිගණක තුල තිබෙන දෝෂ සහ මෙමගින් පරිගණක තුල තිබෙන දෝෂ සහ මෙමගින් පරිගණක තුල තිබෙන දෝෂ සහ වෙනත් තාක්ෂණික ගැටලු දෝෂ සහ වෙනත් තාක්ෂණික ගැටලු දුරස්තව සිට निराकरणය කළ හැක දුරස්තව සිට निराकरणය කළ හැක දුරස්තව සිට निराकरणය කළ හැක ඇතැම් අවස්ථාවලදී මේ මගින් ඇතැම් අවස්ථාවලදී මේ මගින් පරිශීලකගේ අනුදැනුමකින් තොරව දත්ත සොරා ගැනීමද සිදුවේ පරිශීලකගේ අනුදැනුමකින් තොරව දත්ත සොරා ගැනීමද සිදුවේ
දත්ත සොරා ගැනීමද සිදුවේ. දත්ත සොරා ගැනීමද සිදුවේ. මෙය පුතේ මෙය අපි හැකින් කියලා හඳුන්වනවා. මෙය හැකින් ලෙස හඳුන්වයි. මෙය හැකින් ලෙස හඳුන්වයි. මෙය හැකින් ලෙස හඳුන්වයි. මෙය හැකින් ලෙස හඳුන්වයි. පුතේ දැන් මේ පාන්දර පන්ති වලට අනිවාර්යෙන්ම ඔයාලා එන්න ඕන. එන්න බැරි අයට විසඳුමක් දීලා තියෙනවා. එයාට අපි රිපීට් එකක් දානවා. එතකොට ඒ අදාළ ලින්ක් එකෙන් බලන්න පුළුවන්. හරිද? සහ අනිත් කාරණේ අපේ පළවෙනි සති දෙක තුල මුලින්ම YouTube එකට දාන්නේ. ඊට පස්සේ තමයි අපේ වෙබ්සයිට් එකට දාන්නේ. සහ සියලු දෙනාම මේක අනිවාර්යෙන් පරිශීලනය කරන්න. පාන්දරට එන්න බැරි වුණත් ඒ ලින්ක් එකෙන් හරි ගිහින් බලන්න. මම හිතන්නේ දැන් මම මාස ගණනාවක් තිස්සේ පාන්දර පන්තිය කරගෙන ආවා. එතකොට අලුතින් සහභාගී වෙච්ච දරුවෝ ඉන්නවා නම් එයාලට ඒක මග ඇරිලානේ තියෙන්නේ. ඒ නිසා දවසක් දෙකක් ඇතුළත හරිද මේ දවස් ටිකේ නම් ඉතාමත් කාර්යබහුලයි. දවසක් දෙකක් ඇතුළත ඒ ලින්ක් ටික එක දැන් අර ඔයාලට මම අර ප්‍රෝග්‍රෑමින් පාඩමට අදාළව ලින්ක් 4ක් හෝ 5ක් කියුවේ. අන්න ඒ වගේ දිනෙත් එක්ක මම ඒ ලින්ක් එක ඔයාලට පැහැදිලිව දාන්නම්. එතකොට දැන් එක දිගට ආපු අයට මේක අදාළ නැහැ. මම කියන්නේ මේ මගදී සම්බන්ධ වෙච්ච නැත්තම් පාන්දරට වෙන පන්තියක් තිබ්බ දැන් හිතන්නකෝ මගේ පන්තියට අමතරව තව පන්තියක් තියෙනවා. එතකොට ගැටලුවක් එනවනේ කොයි පන්තිය තෝරගන්නේ කියලා. එතකොට අන්න ඒ නිසා තමයි අපි මේ නැවත විකාශනයක් දාන්නේ. හරිද? හැබැයි අනිවාර්යෙන් පුතේ මේ වෙලාවට සහභාගී වෙන්න තියෙනවා නම් වඩාත් හොඳයි. නැත්තම් අනිත් විදිහට ගැටලුවක් නැහැ. සහ අනිත් කාරණේ පුතේ සමහර වෙලාවට මම මේ Zoom එකට අමතරව YouTube live ඔස්සේ උගන්වනවා. හරිද? YouTube recording නෙමෙයි YouTube live ඔස්සේ. මොකද මගේ YouTube channel එකක් තියෙනවා. ඒකේ අර පැය 4000ක් සම්පූර්ණ කරගන්න ඕන මොනිටයිසේෂන් එක ගන්න. තාම මගේ පැය 4000ක් නෑ. පැය 1500ක් විතර දැන් කවර් වෙලා තියෙනවා. ඒකේ watching hours ටික හදා ගන්න ඕන නිසා මම YouTube live ඔස්සේත් යනවා. එතකොට ඔයාලා මාසිකව මේ Zoom package එකට අමතරව දැන් ඔයාලා Zoom package එකක් ඇක්ටිව් කරන්න තියෙන්නේ. දැන් මම ඇක්ටිව් කරගෙන තියෙන්නේ GB 100ක Zoom package එකක්. මම අනිවාර්යෙන් පුතේ මාසෙකට GB 100කට වැඩි පාවිච්චි කරනවා Zoom එකට. හරිද? තව එකක් ඔයාලා ඇක්ටිව් කරගන්න. ඔයාලට එච්චර ඕනේ නැහැ. ඔයාලට රුපියල් අර 60 ගාන හරි 100 ගාන හරි පැකේජ් එක ඇති. නමුත් මම අර මීටින් එක හොස්ට් කරන එක්කෙනානේ. එතකොට මට ගොඩක් data යනවා. සහ ඔයාලා පුතේ YouTube එකේ වෙනම පැකේජ් තියෙනවා. දැන් ඩයලොග් එකේ නම් YouTube එකට තියෙනවා මාසයක් අන්ලිමිටඩ් පුළුවන් 249යි. ඩයලොග් නම් මොබිටෙල් නම් වෙනම මම අර පෝස්ට් එකක් ඔයාලා group වලට share කරා පොඩ්ඩක් ඒක බලන්න. ඔයාලා පුතේ මේ YouTube සහ හරිද? මෙන්න මේ පැකේජ් දෙක අනිවාර්යෙන් ඇක්ටිව් කරගන්න. රුපියල් 400ක් විතර යයි ඔක්කොටම. නමුත් රුපියල් 400ක් විතර ගියාට පුතේ වෙන විදිහට ඒක සාමාන්‍ය data වලින් බලන්න ගියොත් ඔයාලා රුපියල් 2-3000ක් යනවා. ඒ නිසා සියලු දෙනා මේ YouTube පැකේජ් එකක් සහ මේ Zoom පැකේජ් කියන දෙකම ඇක්ටිව් කරගන්න. හරි මම ආයේ පෝස්ට් එක දාන්න. හරිද? එතකොට මොකද පුතේ Zoom එකනොත් මම උගන්වනවා YouTube එකනොත් කරනවා. දෙකෙන්ම එකම දේ වෙන්නේ. නමුත් මම දෙකම පාවිච්චි කරනවා. ඒ නිසා මේ දෙකම ඇක්ටිව් කරන් තියාගන්න. දැන් මොකද ඔයාලට රිපීට් එකක් බැලුවා කියමුකෝ. රිපීට් එකක් බලන්නත් පුතේ data යනවනේ. ඒ නිසා වඩාත් යෝග්‍යයි Zoom එකට සහ YouTube එකට වෙනම පැකේජ් දෙකක් ඇක්ටිව් කරගන්න. හරිද? ඒක තේරෙන්නේ නැත්නම් අදාළ සමාගමේ දැන් ඩයලොග් නම් ඩයලොග් හොට්ලයින් එකෙන් පුළුවන්. Airtel නම් එහෙමයි, Hutch එහෙමයි, හැම SLD නම් ඒත් එහෙමයි. හැම කම්පැනි එකටම අදාළව ඒ හොට්ලයින් එකට කතා කරලා ඒ පැකේජ් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. හරි මේ හැකින් ලෙස හැඳින්වෙන. ඒක ලියවන අපිනේ. ඊට පස්සේ පුතේ අන්තර්ජාලයේ කාර්යයන් යටතේ අපි කතා කරනවා මේ ෆයිල් ෂෙයාරින් කියන එක. ෆයිල් ෂෙයාරින් කියලා කියන්නේ මොකක්ද? දැන් උදාහරණයක් විදිහට
ඔයාලට මතකයක් ඇති ශිෂ්‍යත්ව ලිව්වනේ. ශිෂ්‍යත්ව ලියලා පුතේ ප්‍රතිඵල ආවා. ප්‍රතිඵල ආපුවාම බහුතරයක් දෙනා ඉස්කෝලේට ගිහින් නෙමෙයි ප්‍රතිඵල බැලුවේ. ඇයි ඒ? පාසලට එන්නේ තැපැල් මාර්ගයෙන්. ඒ නිසා දවස් දෙකක් ප්‍රමාද වෙනවා. අපිට වෙබ් අඩවියට පිවිසලා විභාග දෙපාර්තමේන්තුවේ මේ ඩෝනෙට්ස් එකට ගිහිල්ලා අපිට පුළුවන් රිසල්ට් බලන්න. හරිද? එතකොට පුතේ දැන් ලංකාව පුරාවටම ලංකාවේම සිටින සීලම දරුවන් මේ වෙබ් අඩවියට පිවිසෙනවා. හරිද? එතකොට පුතේ මෙතන වෙන්නේ මොකද්ද? දැන් ලකුණු අන්තර්ගත කරලා ෆයිල් එකක් තියෙනවා. හරිද? මේ ලකුණු අන්තර්ගත කරපු ෆයිල් එකක් තියෙනවා. මේ ලකුණු අන්තර්ගත කරපු ෆයිල් එක තමයි පුතේ සියලු දෙනාම මොනව කරන්නේද? ඒ ෆයිල් එකට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ෆයිල් එකට ප්‍රවිෂ්ඨ වෙලා තමන්ගේ අංක ගහපුවාම ඒ අංකයට අදාළ ප්‍රතිඵල එනවා. එතකොට පුතේ පරිශීලකයන් 1000ද 2000ද 3000ද 5000ද විශාල ප්‍රමාණයක් එනවා. එතකොට ඔයා හිතන්න පුතේ Facebook වගේ වෙබ්සයිට් එක පරිශීලකයන් කී දෙනෙක් එකතු වෙනවද කියලා? දැන් අපි ෆොටෝ එකක් දානවා. දැන් හිතන්න දැන් අපේ පරිගණකයේ සමහර දැන් අලුත් කම්පියුටර් වල ඉන්නේ 1 TB නේ ටෙරාබයිට් එකේ හાર્ඩ් එකක් දැන් ගොඩක් පරිගණකවල ආරම්භයේදීම තියෙන්නේ. අලුතෙන් එනකොට එන්නේ ටෙරාබයිට් එකේ හાર્ඩ් එක. උදේ මේ ටෙරාබයිට් එකේ හાર્ඩ් එකත් යම්කිසි කාලයක් යනකොට ස්ටෝරේජ් එක පිරෙනවනේ. එතකොට හිතන්න දැන් ඔය Facebook එකට අපි අප්ලෝඩ් කරන පින්තූර ඊට පස්සේ වීඩියෝස් අනම් මනම් ඒවා ඔක්කොම ගබඩා වෙනකොට Facebook එකේ තියෙන data server එක, ඒ කියන්නේ Facebook සමාගමේ තියෙන ප්‍රධාන පරිගණකය කොච්චර ගබඩා ධාරිතාවයකින් යුක්ත විය යුතුද? දැන් මම Facebook අඩවියට සම්බන්ධ වුණේ 2007 විතර. එතකොට මම හිතනවා ඔයාලා ඉපදිලා අවුරුද්දක් දෙකක් විතර ඇත්තේ. දැන් ඉපදිලා නැති වෙයි සමහර විට. අනේ ඉපදිලා ඇතිනේ. ඔව් ඉපදිලා නෝ. එතකොට මගේ Facebook ගිණුමට දැන් මේ වෙනකොට 2007යි 14ට අවුරුදු 2017ට අවුරුදු 10යි 2020ට අවුරුදු 13යි අවුරුදු 14ක් 15ක්. එතකොට මේ 2007 දාපු පින්තූර වීඩියෝ තාමත් තියෙනවා. ඒ කියන්නේ පුතේ මේ අපි දාන පින්තූර සහ වීඩියෝ ඒගොල්ලෝ සුරක්ෂිතව ගබඩා කරලා තියාගන්නවා. ඒකට විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරන එක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. එතකොට පුතේ මේ අන්තර්ජාලය තුල අපිට පුළුවන් ගොනු බෙදා හදාගන්න. ඒ කියන්නේ අපි ෂෙයා කරගන්නවා කියන්නේ අපි මේකට ෆයිල් ෂෙයාරින් කියලා කියනවා. කියන්නේ එක ෆයිල් එකක් අරගෙන අපිට පුළුවන් ඒක ෂෙයා කරගන්න. දැන් අපි Facebook එකට ෆොටෝ එකක් දානවා කියලා මොකද්ද කරන්නේ? අපගේ පින්තූරයක් අපේ ඉන්න ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක අතර හෝ එමන් නැත්නම් විශේෂිත කණ්ඩායමක් සමග අපි මොකද කරන්නේ? බෙදා හදා ගැනීමක් නේ කරන්නේ. අන්න ඒකට අපි කියනවා මොකද්ද? ගොනු බෙදා ගැනීම. නැත්නම් ෆයිල් ෂෙයාරින් කියලා කියනවා. අපි දැන් ඊගාට කතා කරන්නේ මේ ෆයිල් ෂෙයාරින් ගැන. දාගෙන මාතෘකාව. මේවා පාඩම් කරන්න පුතේ තියාගන්න එපා ඈ. කියලා දෙනකොට හොඳට අහන් ඉන්න ආයෙ එතනින් එහාට මුකුත්ම ඕනේ නැහැ. ගොනු බෙදා ගැනීම ෆයිල් ෂෙයාරින්. ගොනු බෙදා ගැනීම ෆයිල් ෂෙයාරින්. මේවා අපේ දෙවෙනි කොටසට අහනවා. ඔයාලට මතක ඇති පුතේ දා පේපර් ක්ලාස් එකේදී මම 2019 O level paper එක සාකච්ඡා කරා. එතකොට ඒකෙත් මේ වගේ ප්‍රශ්න ආවා. අනිවාර්යෙන් 2021කටත් එනවා. 21කටත් මේවා එනවා. එනවාමයි. SLT එකේ YouTube package තියෙනවා පුතේ. SLT එකේ YouTube package තියෙනවා. අනිත් කාරණේ පුතේ පන්ති ආරම්භය ගැන විශ්වාසයක් නම් තියාගන්න එපා. මට නම් දැන් අලුත් ආරංචි මාර්ගය හැටියට මම දැන් අපේ PHI මහත්තයාට කතා කරලා ඇහුවා. මේ මැයිත් පහුවේ කියලා තමයි යාලා කියන්නේ. දැන් අර වෛරස් එකේ අලුත් ප්‍රභේදයක් ගිහින්නේ. ඒක අරිටත් වැඩිය භයානකයිලු. දැන් පාසල් ආරම්භයත් මේ පෙබරවාරි 15 තිබ්බ එක එහෙම මාර්තු වලට ගියා. එතකොට මාර්තු 15 කියන්න පුතේ මාර්තු වල සතියකින් දෙකකින් ආයේ පළවෙනි පාසල් වාර නිමාඩුව. එතකොට ඒක එහෙම්මම මේ දෙකම එකට අල්ලලා දෙනවා. එතකොට අප්‍රේල් වල කොහමදත් අවුරුදු කාල නිමාඩුවක් තියෙනවා. ඒකත් එහෙම්මම දෙනවා. එතකොට ආයි තියෙන්නේ මැයි. හරිද? මැයි වලත් ඔය වෙසක් එක එහෙම පන්නලනේ පටන් ගන්නෙ. අනිවාර්යෙන් පන්ති ආරම්භයේදී මම නම් හිතන්නේ ජූනිවත් පහුවේ. ඒ නිසා අනිවාර්යෙන්
පන්ති පටන් ගත්තාම එන්නම් කියලා හිත හදාගෙන ඉන්න එපා. එතකොට එම වුණොත් වෙන්නේ මේ 2021 මාර්තු ලියන කට්ටියට වෙච්ච දේ. ගොඩක් අයට ඒ දේ වුණා. අයියේ ගොඩක් ළමයි හිතයි ඔන්ලයින් වලට එන්න ඕනේ නැහැ. පන්ති පටන් ගත්තාම එන්නම් කියලා. දැන් ඉතින් බලන්නකෝ මාර්තු වල විභාගේ තියෙනවා. ගිය අවුරුද්දේ මාර්තු වල රට වැහුවා. අපරාධි කාලේ. ගොඩක් ළමයි දැන් මේ සැරේ විභාගෙ ලියන අය O level අතහැරලා ඉන්න ගොඩක් අය. A level එකටත් ඕකනේ. ගොඩක් බහුතරයක් A level ලියපු දරුවෝ ලියන්න ඕනවට ලියලා දැන් සෙකන්ඩ් try කරනවා. ඒ නිසා එයාලට වෙච්ච දේ ඔයාලට වෙනකම් බලන් ඉන්න එපා. පන්ති වලට දිගටම සහභාගී වෙන්න. පේපර් ක්ලාස් එකේ පුතේ මේ එදා අන්තිමට තිබ්බ එක නම් තාම දැම්මේ නැහැ. ඒක මන් දාලා ඔයාලා මගේ channel එක subscribe කරන්න. එතකොට update එනවා. තාරුක ජයසිංහ කියන channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම අලුත් එකක් දැම්ම ගමන් ඔයාට එනවා ඒක. එහෙම නැත්නම් YouTube එකට ගිහිල්ලා තාරුක ජයසිංහ කියලා search කරන්න. එතකොට ඒත් එනවා. ගුණ බෙදා ගැනීම. ලියන්න පුතේ තරුවක් දාලා තරුවක් දාන්න ලියන්න. සේවාදායක පරිගණකයක ඇති සම්පත් කියන්නේ සර්වර් එකක සේවාදායක වරන් ඇතුළේ සර්වර් SERVER සේවාදායක පරිගණකයක ඇති සම්පත් සේවාදායක පරිගණකයක ඇති සම්පත් සේවාදායක පරිගණකයක ඇති සම්පත් ඇති සම්පත් සේවාදායක පරිගණකයක ඇති සම්පත් ඒ කියන්නේ පුතේ ප්‍රධාන පරිගණකයක් නැත්නම් සර්වර් එකක් හරිද උඩ තියෙන පරිගණකයක් කියලා හිතා ගන්නකො හැබැයි උඩ කොහෙවත් අහසේ කම්පියුටර්ස් නැහැ සරලව එහෙම තේරුම් ගන්න එතකොට ලේසියි සේවාදායක පරිගණකයක ඇති සම්පත් සේවාලාභී පරිගණක වෙත සේවාදායක පරිගණකයක ඇති සම්පත් සේවාලාභී පරිගණක අතර එහෙම කරන්න සේවාලාභී කියන්නේ ක්ලයන්ට් කියන අපේ පරිගණක සේවාලාභී පරිගණක අතර සේවාලාභී පරිගණක අතර සේවාලාභී පරිගණක අතර සේවාලාභී පරිගණක අතර හවුලේ භාවිතා කිරීම මෙලෙස හඳුන්වයි. මෙලෙස හඳුන්වයි. පුතේ ඊට පස්සේ ඔයාලට ඉගෙන ගන්න තියෙන මෙන්න මෙයා ගැන ඒක සටහනක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ බහුමාධ්‍ය සැපයීමට. කියන සරලව ගත්තොත් අපේ YouTube එකකින් වගේ වීඩියෝ එකක් නැත්නම් සින්දුවක් අහනකොට වෙන ක්‍රියාවලිය ඉස්සල්ලාම දැන් අපි අපේ පරිගණකයේ මොකද්ද කරන්නේ? දැන් YouTube එකට ගියා නම් අපි ඉස්සල්ලා වීඩියෝ එකක් තෝරගන්නවා. දැන් මගේ රිපීට් ලින්ක් එකක් බාන්න ගියා කියලා හිතන්න. තාරුක ජයසිංහ කියලා සර්ච් කරලා ඔය එකක් තෝරගන්නවා. තෝරගත්තට පුතේ පස්සේ පුතේ ඔයා තෝරගත්ත එක යන්නේ මේ බහුමාධ්‍ය සේවාදායක පරිගණකයට. ඒ කියන්නේ මල්ටිමීඩියා සර්වර් කම්පියුටර්. මේ වීඩියෝ තියෙන දැන් වෙබ් සර්වර් වල පුතේ වීඩියෝස් නැහැ. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. දැන් අපේ මම ඔයාලට කිව්වේ
අන්තර්ජාලයේ මේ පාඩම මුලදිම ඔයාලට කිව්වා මතකයි වෙබ් අඩවියක් අනිවාර්යෙන් අන්තර්ජාලයට දියත් කරනවා නම් පුතේ අපි වසම් නාමයක් සල්ලි දීලා ගන්න ඕන කියලා කිව්වා නේද මම ඒ ගිය සති වට කිව්වා .lk වලට මෙච්චරක් ගෙවන්න ඕන .com වලට මෙච්චරක් ගෙවන්න ඕන කියලා. එතකොට පුතේ මේ .lk .com වගේ වට අපි මුදල් ගෙව්වට අපිට හම්බෙන්නේ මේ උපරිම 1GB විතර 1GB වත් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට දැන් අපි වෙනත් පරිගණකයක ඉඩක් නෙවෙයි කරගන්නේ. දැන් අන්තර්ජාලය තුල අපි වෙබ් පේජ් එකක් සක්‍රියව තියනවා කියලා කියන්නේ අපි වෙනත් පරිගණකයක දැන් හරියට රෙන්ට් එකට ඉන්නවා වගේ වෙනත් ගෙදරක කුලියට ඉන්නවා වගේ අපි වෙනත් පරිගණකයකට අපේ වෙබ් පේජ් එක ඇතුළත් කරනවා. ඇතුළත් කරලා අපි එයාගේ පරිගණකයේ අපේ පේජ් එක තියාගන්නවට අපි වසරකට ගාණක් ගෙවනවා ඩොමේන් නේම් එකට කියලා. සරලව ගත්තොත් ඒකනේ වෙන්නේ. එතකොට මේ ඩොමේන් නේම් එකට පුතේ GB එකක් වගේ තමයි ඔයාලට හම්බෙන්නේ. එතකොට දැන් ඔයාට කල්පනා වේ GB එකක් හම්බුණා නම් දැන් මේවට අප්ලෝඩ් කරන වීඩියෝස් වලට ඒ කියන්නේ වීඩියෝ අප්ලෝඩ් දැන් උදාහරණයක් විදිහට ගන්න පුතේ YouTube වගේ වෙබ් අඩවියක කොච්චර වීඩියෝස් තියෙනවද? සමහර විට සංඛ්‍යාවෙන් කිව නොහැකි තරම වීඩියෝස් තියෙනවා. එතකොට පුතේ ඒවට වෙනම මේ බහුමාධ්‍ය නැත්නම් වීඩියෝස් දාන්න වෙනම සර්වර් තියෙනවා. දැන් එහෙම සර්වර් එකක් තමයි පුතේ YouTube කියලා කියන්නේ. YouTube කියලා කියන්නේ. ඊට අමතරව තව එකක් තියෙනවා ඔයාලා අහලා ඇති Vimeo කියලා. Vimeo. ඒ වගේ තව සර්වර් තියෙනවා. එතකොට පුතේ මේ YouTube එකේ නම් එයා ෆ්‍රී දෙන්නේ අපිට කිසිම මුදලක් ගෙවන්න ඕනේ නැහැ. දැන් අපේ වෙබ්සයිට් එකේ දාලා තියෙන්නේ මේ Vimeo වල. හරිද? දැනට මම අරන් තියෙන මාසිකව GB 20. එතකොට මට සතියකට GB 5 ගානේ සති 4ට GB 20ක් අප්ලෝඩ් කර හැකි. මාසිකව 2800 ගාණක් ගෙවන්න ඕන. ඒ කියන්නේ අපි යාගාව වීඩියෝ අප්ලෝඩ් කරනවට අපි යාට මුදලක් ගෙවන්න ඕන. එතකොට පුතේ වා තේරුම් ගන්න ඕන වෙබ්සයිට් තියෙන එකේම වීඩියෝස් නැත්තම් මල්ටිමීඩියා නැහැ. දැන් වෙබ්සයිට් එක නැත්නම් අපේ ඩොමේන් නේම් එක තියෙන පරිගණකය තුලම ඒකේ වීඩියෝස් මොකුත් නැත. වීඩියෝ තියෙන වෙනමම පරිගණකයක. හරිද? වෙබ්සයිට් එකට වීඩියෝ ඇතුළත් දැන් මේ උදාහරණයක් විදිහට දැන් මෙන්න දැන් ඔය godaddy.com අනම්මනම් ඩොමේන් නේම් ගන්න සයිට් තියෙනවා. එයාලගෙන් පුතේ එයාලගෙනොත් විශාල ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු ස්පේස් එකක් ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ මම GB 20 ගන්නවා මාසිකව 2800ට. හැබැයි පුතේ ඔය GoDaddy වගේ තැනකින් ගන්න ගියොත් එහෙම රුපියල් 50000ක්වත් ගෙවන්න වෙනවා. ඒ නිසා මේ වීඩියෝ දාන්න වෙනම සර්වර්ස් තියෙනවා. YouTube එකක් මෙයා ෆ්‍රී, Vimeo ඒ වගේ. එතකොට පුතේ අන්තර්ජාලය තුල ඩයලොග් රවුටර් වලට හැම එකටම තියෙනවා YouTube පැකේජ් එක. එතකොට අන්තර්ජාලය තුල දැන් ඔයා වෙබ් සර්වර් එකෙන් ඔයා තෝරගන්නවා සින්දුවක්. ඊට පස්සේ පුතේ මේ සින්දුව තියෙන්නේ බහුමාධ්‍ය සේවාදායකයේනේ. මල්ටිමීඩියා සර්වර් එකේනේ. එතකොට මල්ටිමීඩියා සර්වර් එකෙන් මොකද කරන්නේ? ඔයාගේ පරිගණකයට මේක එවනවා. එතකොට ඔයාගේ පරිගණකයේ තියෙන ප්ලේයර් එක හරහා මොකද වෙන්නේ? වීඩියෝ එක පේනවා සහ සින්දුව අහන්න හම්බ වෙනවා. සරලව ගත්තොත් මෙච්චරයි වෙන්නේ. අපි ඊට පස්සේ කතා කරන්න යනවා මේ සර්ච් එන්ජින් ගැන. පුතේ මේ සර්ච් එන්ජින් කියන්නේ මොනවද? සෙවුම් යන්ත්‍ර. ඒ කියන්නේ දැන් අපි අන්තර්ජාලයට පිවිසෙද්දී අපි දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයාලට ඕන සත්තු ගැන හොයන්න කියලා. එතකොට සත්තු ගැන හොයනවා කියලා ඔයාට අවබෝධය තිබ්බට ඔයා හරියටම දන්නේ නැහැනේ පුතේ කුමන වෙබ් අඩවියටද මං යන්නේ කියලා. ඔයා ඉස්සල්ලාම ගියපු ගමන් මොකද කරන්නේ? ඩෝම් ගාලා යනවා Google එකට. Google එකේ සර්ච් කරනවා. එතකොට පුතේ අන්තර්ජාලය තුල ඕනෑම දෙයක් සොයා ගැනීම සඳහා තියෙන software වලට අපි කියනවා search engine සෙවුම් යන්ත්‍ර. එතකොට ගොඩක් අය දන්නේ මේ Google කියන කෙනා. එතකොට Google කියලා තියෙනවා, Yahoo කියලා තියෙනවා, MSN ඒ වගේ search engine ගණනාවක් තියෙනවා. නමුත් ලෝක ප්‍රසිද්ධ සහ හොඳම සහ වඩාත් නිවැරදිම තොරතුරු ලබා දෙන වෙබ් අඩවි විදියට Google එක අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අපි එහෙනම් ඊගාට කතා කරනවා පුතේ search engine සෙවුම් යන්ත්‍ර. search engine සෙවුම් යන්ත්‍ර දාගෙන මාතෘකා search engine සෙවුම් යන්ත්‍ර.
search engine save mantra save mantra save mantra දැන් ඔයාගේ මම මේක ෂෙයා කරනකොට ඔයාට ඇවිල්ලා ඇති පුතේ remote access හරි remote control හරි කියලා බටන් එකක්. එතකොට ඔයාට පුළුවන් මගේ පරිගණකයේ control කරන්නත් පුළුවන්. දුරස්ත පියසමට ඒක හොඳ උදාහරණයක්. දැන් තරුවක් දාලා අන්තර්ජාලය තුල පරිශීලකයන්ට අවශ්‍ය ඕනෑම තොරතුරක් පහසුවෙන් සොයා ගැනීම සඳහා save mantra භාවිතා කරයි. save mantra භාවිතා කරයි. හරි. උදාහරණ කියලා දාන්න පුතේ .com කියලා තියෙනවා .lk කියලා තියෙනවා. මේ lk කියන්නේ ශ්‍රී ලංකන් ලංකාවේ ඩොමේන් එකක්. එතකොට .com කියන්නේ මේ ඉන්ටර්නැෂනල් එක. ඊට පස්සේ ask.com msn ඒ වගේ. වඩාත් ජනප්‍රියයි මෙන්න මෙයා. google.com. උදාහරණ කියලා මේ හතර දාගන්න. හොඳයි පුතේ ඊගාට අපි කතා කරනවා ඊමේල් ගැන. ඊමේල් ගැන අපි ඊගාට කතා කරන්නේ. domain name server එක මම ඔබට මුලින්ම කියලා දුන්නා. දාගන්න මාතෘකාව විද්‍යුත් තැපෑල ඊමේල්. අනිවාර්යෙන් විභාගයට ප්‍රශ්න එන එක මේ ඊමේල් ගැන වාට මම මේ පේපර් ක්ලාස් එකෙත් කතා කරා. එදා අපි බ්‍රහස්පතින්දා තිබ්බ පේපර් ක්ලාස් එක තියෙන්නේ. අන්න ඒකෙත් මතකද අපි 2019 පේපර් එක සාකච්ඡා කරනකොට
මේ ඊමේල් ගැන අපි කතා කරා. පාස් පේපර් පොත් නැත්තම් පුතේ තවමත් පාස් පේපර් පොතක් වහාම ගන්න O level ICT පාස් පේපර් එකක්. email විද්‍යුත් තැපෑල. email විද්‍යුත් තැපෑල. email විද්‍යුත් තැපෑල. විද්‍යුත් තැපෑල. විද්‍යුත් තැපෑල. යටින් තරුවක් දාන්න ලියන්න පුතේ. යටින් තරුවක් දාන්න ලියන්න. පුද්ගලයන් දෙදෙනෙකු හෝ සමූහයක් අතර 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 දෙදෙනෙකු හෝ සමූහයක් අතර පුද්ගලයන් දෙදෙනෙකු හෝ සමූහයක් අතර විද්‍යුත් ක්‍රමයට ලිපි හා ගොනු හුවමාරු කිරීම. ලිපි හා ගොනු letters and files. ලිපි හා ගොනු හුවමාරු කිරීම. ලිපි හා ගොනු හුවමාරු කිරීම ලිපි හා ගොනු හුවමාරු කිරීම ලිපි හා ගොනු හුවමාරු කිරීම හුවමාරු කිරීම ඊමේල් තුලදී සිදුවේ. කියන සරලව SMS එකක් වගේ. නැත්නම් පුතේ අපි තැපෑලෙන් යවන ලියුම අපිට පුළුවන් විද්‍යුත් ක්‍රමයට යවන්න. ඉලෙක්ට්‍රොනික ලියුමක් විදිහට මෙහිදී සිදුවේ. එතකොට පුතේ දැන් හැම නිවසකටම තියෙනවනේ තැපෑල් ලිපිනයක්. එතකොට හැම ෆෝන් එකටම තියෙනවා ෆෝන් නම්බර් එකක් අනන්‍ය වෙච්ච. එතකොට හැම ඊමේල් ගිණුමකටම පුතේ ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා අනන්‍ය වෙච්ච. ඒ ඊමේල් ඇඩ්‍රස් එක ඔස්සේ තමයි පුතේ වාට එන ඊමේල් එන්නේ. දැන් ඔයාලා ඔක්කොම අනිවාර්යෙන් ඊමේල් ඇඩ්‍රස් මේනකොට ඇති. මොකද Zoom එකට sign in වෙන්න ඊමේල් එකක් ඕන. එහෙම නැත්නම් Android phone එකක් තියෙනවනේ පුතේ app download කිරීම සඳහා නැත්නම් Play Store එකට log වීම සඳහා ඒ ඊමේල් එකක් ඕන. බහුතරයක් දෙනාට ඊමේල් එකක් ඇති. ඊමේල් එකක් නැත්නම් ඊමේල් එකක් හදන විදිහ මම අද හවසට වීඩියෝ එකක් දාන්නම්. ඊට පස්සේ ලියන්න යටින් තරුවක් දාලා ඊමේල් ලිපිනයක ව්‍යුහය ඊමේල් ලිපිනයක ව්‍යුහය පහතින් දැක්වේ. ඊමේල් ලිපිනයක ව්‍යුහය පහතින් දැක්වේ. ඊමේල් ලිපිනයක ව්‍යුහය පහතින් දැක්වේ. පුතේ මම ගන්නවා ඊමේල් ඇඩ්‍රස් එකක් ict.taruka@gmail.com කියලා. අනෙක් කාරණේ දැන් ගොඩක් අය හිතන් ඉන්නේ පුතේ ඊමේල් කියපු ගමන් Gmail කියලා. ඒ කියන්නේ ඊමේල් සමානයි ගොඩක් අය හිතන් ඉන්නේ ඊමේල් සමානයි Gmail කියලා. සම්පූර්ණ වැරදි ඈ. සම්පූර්ණ වැරදි. දැන් අර මේක ඇවිල්ලා අර මාරි බිස්කට් වගේ. මංචි ළගේ තියෙනවා ටිකිරි මාරි. මෙලිබන් ළගේ තියෙනවා ගෝල්ඩ් මාරි. වෙන වෙන සමාගම් වල ඒ අදාළ මාරි වර්ග තියෙනවා. එතකොට මෙතන පුතේ
ඊමේල් කියන එක ගත්තාම ප්‍රධාන ඊමේල් කියන කෙනා තුල පුතේ Google ලා විසින් අපිට ලබා දෙනවා මොකද්ද? Gmail කියන කෙනාව. Yahoo අපිට ලබා දෙනවා Ymail. එහෙම නැත්නම් Microsoft ලා අපිට ලබා දෙනවා Hotmail කියන කෙනාව. අන්න ඒ වගේ විවිධ සමාගම් වලින් අපිට ඊමේල් ලබා දෙනවා. SLT එකෙත් අපිට slt.net කියලා ඊමේල් එකක් ගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ මතේ දුරු කරගන්න ඊමේල් සමානයි Gmail නෙමෙයි. ඔයාලට ඕන සමාගමක ඊමේල් එකක් හදාගන්න පුළුවන්. දැන් SLT ළඟ වගේ ඊමේල් එකක් හදනවා නම් එයාලට වාර්ෂිකව ගෙවන්න ඕන. දැන් අපි වෙන පැකේජ් අරන් තියෙනවා නම් පැකේජ් එකට සමානව ගන්න ෆ්‍රී හම්බ වෙනවා. දැන් මේව එහෙම නෑ පුතේ Google එකේ Yahoo එකේ එයා අපිට ෆ්‍රී දෙන්නේ. අපිට නොමිලේ තමයි එයා සේවාව සපයන්නේ. හරිද? මම දැන් ඊමේල් ඇඩ්‍රස් එකක් ගන්නවා ict.taruka@gmail.com කියලා. පුතේ මේ ඇට් ලකුණ තමයි මායිම. මෙයා තමයි බෝඩ් එක. මෙයා තමයි වැට. හොඳට මතක තියාගන්න. මේ ඇට් ලකුණට වම් පැත්තේ. හරිද? මේ ඇට් ලකුණට වම් පැත්තෙන් තියෙන්නේ user name එක. ඇට් ලකුණට වම් පැත්තේ තියෙන්නේ user name. ඒ කියන්නේ පරිශීලක නාමය. එදා පේපර් ක්ලාස් එකට ආව නම් ඔයා දන්නවා අපි 2019 පේපර් එකේ මේ මෙහෙම්මම එකක් ආවා. මතක ඇති. හරිද? ඇට් ලකුණට වම් පැත්තෙන් තියෙනවා user name එක පරිශීලක නාමය. ඇට් ලකුණට දකුණු පැත්තෙන් තියෙනවා අපි අර කලින් ඉගෙන ගත්ත එක. මොකද්ද? වසම් නාමය, domain name එක. හරි සරලයි. මේකේ අමාරු කියලා කිසිම දෙයක් නැත. එහෙනම් මම මතක තියාගන්න ඕන මොකද්ද? ඊමේල් එකක බෝඩර් එක. ඊමේල් එකක වෙන් කරන සංකේතය තමයි මේ ඇට් ලකුණ. වෙන කිසිම සංකේතයක් ගන්න එපා. සංකේත තිබ්බත් එකක්වත් හිතන්න යන්නත් එපා. දැන් මේ බලන්න මෙතන ඩොට් එකක් තියෙනවා. ඒව හිතන්න එපා. ඔයා කෙලින්ම ගන්න ඕන ඇට් ලකුණ. ඇට් ලකුණ අරගෙන වම දකුණ මතක තියාගන්න. වම් පැත්තේ තියෙනවා කවුද? user name එක. දකුණු පැත්තේ තියෙනවා කවුද? domain name එක. හරි දාගන්න මෙයාලා ict.taruka@gmail.com කියලා දාලා වම් පැත්තේ තියෙනවා user name පරිශීලක නාමය, දකුණු පැත්තේ තියෙනවා domain name වසම් නාමය. හොඳයි. ඊගාට අපි කතා කරනවා මේ ඊමේල් එකක් යවන්නේ කොහොමද කියලා. හරිද? ඊමේල් එකක් යවන ආකාරය
පුතේ මේ ඊමේල් එකක් යවනකොට මෙන්න මේ වගේ සෙට් එකක් තියෙනවා. හරිද? දැන් අපි ෆෝන් එකෙන් මැසේජ් එකක් යවන්නේ. මැසේජ් එකක් යනකොට අපි යවන කෙනාගේ නම්බරේ දාන්න එක කොයි ස්ථානයටද? 2 කියන තැනටනේ. හරි ලේසියි. මෙතන අලුත් දෙයක් තියෙනවා මේ CC සහ BCC කියලා. ඒක අපි ඊගාවට ඉගෙන ගන්නවා මෙන්න මේ දෙන්න. ඊට පස්සේ සබ්ජෙක්ට් එකට දාන්න පුතේ මාතෘකාව. ඒකත් ඔයාලා දන්න ඕනේ. දැන් අපි ඉංග්‍රීසි රචනාවක් ලියනකොට ඔය රාජකාරී ලියුම් එහෙම දානකොට මාතෘකාව අපි දානවා. ඊට පස්සේ පුතේ මෙතන අර සාමාන්‍ය කන්ටෙන්ට් එකමයි. මෙන්න මෙතන විශේෂ දෙයක් තියෙනවා පුතේ ඇටැච්මන්ට්. ඒ කියන්නේ අපිට පුළුවන් යම්කිසි ડોකියුමන්ට් එකක් මෙයත් එක්ක ඇටැච් කරලා යවන්න. එතකොට අපි දැන් මෙයාව ලියාගෙන මොකද මේක අනිවාර්යෙන් සාමාන්‍ය පෙළ විභාගෙට එනවා. ඔයා විසින් පුතේ මේ කොටුව දාලා මේ 2 කියන එක ඕන, CC ඕන, BCC මේ ටික මේ විදිහටම ඕන. මෙතන මේ සංකේත මේ විදිහටම ඕන නිකන් තීරුවක් ගහගන්න. මෙන්න මෙතන මේ ෆයිල් කට්ටක් තියෙන ඇටැච්මන්ට් කියලා අන්න යාව පැහැදිලිව තියන්න. send කියන කෙනාව පැහැදිලිව අදින්න. අනුමාත්‍රකාවක් දාගන්න ඊමේල් එකක් යැවීම කියලා මේ කොටුව දාගන්න. ඊමේල් එකක් යැවීම කියලා මේ කොටුව දාගන්න. මේක ඔයාලට පැහැදිලිව පේන්නේ නැත්තම් මේ මැගිලි දෙක තියලා ඈඩ් කරන්න එතකොට zoom වෙනවා. මේ මැගිලි දෙක තියලා ඈඩ් කරන්න එතකොට zoom වෙනවා. ඊමේල් එකක් යැවීම කියලා මෙයාව දාගන්න. මෙයාව දාගෙන ඊට පස්සේ මේ 2cc bcc ඔක්කොම මම ඔයාලට කියලා දෙනවා. ඉස්සලා මෙයාව දාගෙන ඉමු ඊට පස්සේ මම කියලා දෙන්නම්. විභාගෙටත් ওই විදිහටමයි එන්නේ.
තව විනාඩි 3යි දෙන්න ඉක්මන් කරමු.
පුතේ මෙතන 2 යන ස්ථානයට තමයි මොකද්ද? ලබන්නාගේ විද්‍යුත් තැපැල් ලිපිනය. ඊට පස්සේ කාබන් කොපි යන ස්ථානයේ අපි කාබන් කොලයක් උඩ තියලා ලියනකොට මොකද වෙන්නේ? ඒක පිටපත් වෙනවනේ. අන්න ඒ වගේ අපේ ලිපියේ පිටපත් මේ CC කියන ස්ථානයට දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි යවන මේල් එකේ කොපි යනවා මේ CC කියන තැනට. ඊට පස්සේ BCC කියන්නේ blind carbon copy. දැන් මෙතන තියෙන්නේ 2ට සහ CCට නොදැනෙන්න අපිට ලියුම් යවන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම ලියුමක් යවනවා එක්තරා ළමයෙක්ට. එයාට ලියුම යවුවට පස්සේ මම ඒකෙම කොපියක් තවත් කෙනෙක්ට යවනවා. එතකොට මම දන්නවා මේ දෙන්නට මම ලියුමක් යවුවා කියලා. ඒ ළමයාත් දන්නවා මට ආපු ලියුම මගේ යාළුවටත් හම්බුණා කියලා. නමුත් පුතේ මේ BCC වල කියන්නේ දැන් 2ට සහ CCට. දැන් අපි මෙතන තියනවානේ මේ 2 කියන කෙනා. මේ 2 කියන කෙනාට සහ මෙන්න මෙයාට සහ මෙන්න මේ දෙන්නට නොදැනෙන්න BCC වලින් ලියුම් යවන්න පුළුවන්. අන්න ඒකයි blind carbon copy කියලා කියන්නේ. දැන් තව උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මෙතන මම ගන්නවා දැන් පුතේ මම ලියුමක් යවනවා 2 එකට මම දානවා amal@gmail.com හරිද? ඊට පස්සේ ලියන්න එපා. මම ආපහු තව ඇඩ්‍රස් එකක් දානවා nimal@gmail.com. මම ලියුමක් යනවා මේ අමල්ට සහ නිමල්ට. මම මේ යවන ලියුමේ කාබන් කොපි CC දානවා sumal@gmail.com. තව එකක් මම දානවා sunil@gmail.com. තවත් එකක් දානවා kamal@gmail.com. එතකොට දැන් මම යවන ලියුමේ මම 2ට දාන්නේ amal@gmail.com nimal@gmail.com. ඊට පස්සේ මම මේ යවන ලියුමේ පිටපත් යවනවා sumal@gmail.com sunil@gmail.com සහ kamal@gmail.com කියන එකට. ඊට පස්සේ blind carbon copy BCC දානවා මොකද්ද? අපි දාමු viraj@gmail.com. ඊට පස්සේ garage@gmail.com. එතකොට මම blind carbon copy දානවා විරාජ්ට සහ ගරාජ්ට. හරිද? එතකොට පුතේ දැන් යවන කෙනා තමයි මම තමයි විනෝද් තාරුක. විනෝද් තාරුක@gmail.com. හරිද? එතකොට දැන් මම යවනවා 2ට. දැන් මම යවන ලියුම තියෙනවනේ. මම යවන ලියුමේ අමල්ටත් යවනවා නිමල්ටත් යවනවා. ඒ යවන ලියුම පිටපත් යවනවා කාටද? සුමල්ට, සුනිල්ට සහ කමල්ට. එතකොට මෙතන විශේෂත්වය තියෙන පුතේ මේ හැම කෙනාම දන්නවා. දැන් අමල් දන්නවා අමල්ට යවපු ලියුම නිමල්ටත් යවුවා කියලා. ඒ වගේම මේ යවපු ලියුමේ පිටපත් සුමල්ට, සුනිල්ට, කමල්ට යවුවා කියලා දන්නවා. සුනිල් දන්නවා මට මේ ආවේ අමල්ට සහ නිමල්ට යවපු ලියුම පිටපත්. මට වගේම සුමල්ට කමල්ටත් මේක ගිහින් තියෙනවා. එතකොට මේ සියලු දෙනාම දන්නවා මේ අතර හුවමාරුව සම්බන්ධය. එතකොට blind carbon copy කියන්නේ මෙන්න මේ දෙන්නට නොදැනෙනසේ. එතකොට blind carbon copy එකට දැම්මහම මේ දෙන්නයි කවුරුවත් දන්නේ නැහැ BCC කාටද යවුවේ කියලා. blind carbon copy එකෙන් දැම්මහම වෙන්නේ මොකද්ද පුතේ? 2ට සහ CCට නොදැනෙන විදිහට අපිට පුළුවන් මොනවද? ඊමේල් යවන්න. හරිද? එතකොට
මෙතන තව විශේෂත්වයක් තියෙනවා. හැබැයි බ්ලයින්ඩ් කාබන් කොපි වල ඉන්න කෙනා දන්නවා. දැන් විරාජ්ට සහ ගරාජ්ටනේ. එතකොට විරාජ් දන්නවා ගරාජ්ට එව්වා කියලා. ගරාජ් දන්නවා විරාජ්ට එව්වා කියලා. හරිද? එතකොට එච්චර දුරට මේක යන්න ඕනේ නැහැ. සරලව මතක තියාගන්න. BCC එකෙන් වෙන්නේ මොකද්ද? 2ට සහ CCට නොදැනෙන විදිහට අපිට ලියුම් යවන්න පුළුවන්. අපි නම් ඒකේ ඊටු ටික ඊගා දවසේ කරමු. හෙට පාන්දර පන්තියේ තියෙනවා 4:30ට. හෙට පාන්දර පන්තියේ තියෙනවා සියලු දෙනාම හම්බෙමු. අද කරපු ටික තේරෙන්නේ නැති කියලා මම හිතනවා. යාළුවන්ට පන්තිය ගැන දැනුවත් කරන්න. සියලු දෙනාටම එහෙනම් ආයුබෝවන් බුදු සරණයි පරිස්සමට ඉන්න.